සුබෝදේශන දරුවනි ඔයගොල්ලන්ට මාව ඇහෙනවද? දරුවනි සුබෝදේශනක් ඔයගොල්ලන්ට මාව ඇහෙනවද? ඔව් සර්. හරි. අපි එතකොට ත්‍රිකෝණමිතිය පාඩමේ පළවෙනි කොටසේ කියන්නේ අංශක 30 45 60 කියන කෝණ වලට අනුබද්ධයෙන් ත්‍රිකෝණමිතික අනුපාත භාගමේ ස්වරූපයෙන් හඳුනගත්තා. මම හිතන්නේ ඒ භාගමේ ස්වරූපයෙන් හඳුනගෙන ඒ හා සම්බන්ධව ගැටලු හදන්න මම පැවරුවා. අපි කීපයක් මම හිතන්නේ සාකච්ඡා කරා. ඔබට පැවරුවා 18 අභ්‍යාසයනේ. 18 දුලපුතාල 18 අභ්‍යාසය සම්පූර්ණ කරාද? 18 අභ්‍යාසය එහා සම්බන්ධව මතුවලා තියෙන ගැටලු තියෙනවා නම් කියන්න බලන්න මුලින්ම අපි ඊළඟ අදියරට යන්න ඉස්සෙල්ලා 18 මම 18 කරන්න කිව්ව නේද දිනේ? ඔව් සර්. එතකොට 18 කොහොමද උත්තර ආවද? අපි පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් පළවෙනි එකේ x කීයද ආවේ උත්තරය? කියන්න මට. අපි ආපු උත්තර ටිකක් සසඳලා බලමුකෝ. මේකේ x කීයද ආවේ? උත්තර දෙන්න. x කීයද ආවේ? මේක මම හැදුවද පන්ති කාමරේ? නෑ සර්. හරි. කියන්නේ එහෙනම් බලන්න x කීයද ආවේ? x සමාන 1යි සර්. x සමානයි 1යි. ඔව් මම දැන් හදන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ උත්තර තමයි. පොදුවේ ගැටලුවක් තිබුණොත් අපි හදමු. x සමානයි 1යි සෙන්ටිමීටර්. එතකොට මෙතන x කීයද ආවේ? දෙවෙනි එකේ. x සමානයි 2යි සර්. x සමානයි 2යි. තුන්වෙනි එකේ x කීයද ආවේ? x සමානයි 10යි සර්. x සමානයි 10යි. මේක මම හිතන්නේ ඔබ හැමෝටම ඇවිල්ලා තියෙන්න ඕන. ලවිදුට මේ උත්තර ටික ආවද ලවිදු? මෙනුජ ආවද? එතකොට දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ අනුපාත යොදා ගනිමින් ප්‍රකාශයේ අගය අනුපාත යොදා ගනිමින් සොයන්න කියලා. හැබැයි මට මතක මේන් කිහිපයක් කරා වගේ නේද? ඊට පස්සේ සත්‍යාපනය කරන අවස්ථාව අපි සාකච්ඡා කරා මේ තුන්වෙනි එක වගේ. ඊට පස්සේ අපි හතරවෙනි ප්‍රශ්නෙට ආවොත් හතරවෙනි ප්‍රශ්නේ ax දිග කීයද ආවේ? කීයද ආවේ? ax දිග. ඔබට ආපු උත්තර කියන්න පුතේ. කීයද නුවන්ක ආවේ ax? x සමානයි 5යි සර්. 5 සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් 5යි. ax බලන්න ඔබේ උත්තරය දිනෙත් ආපු උත්තරේද කියලා. එතකොට මෙතන සෙන්ටිමීටර් 5යි. ac දිග ac කීයද ආවේ? ඒ 5 පදනම් කරගෙන තමයි ac හොයන්න තියෙන්නේ. ac සමානයි 5.7යි සර්. 5.7යි. පහයි මෙහා 5.7යි. ඒ හා සම්බන්ධව ගැටලු තැන් තියෙනවද? 5.8 ආසන්න දශම ස්ථානයක් එහෙට මෙහෙට වෙන්න පුළුවන් වෙයි. 5.8 ගන්නත් පුළුවන් වෙයි. එතන අගයන් අනුව මෙතන ගත්තොත් එහෙම ඔබට ගන්න තියෙන්නේ sin අනුපාතයනේ. නේ sin 60නේ. sin 60 සමානයි 5 බෙදීම AC.
AC. එතකොට sin 60 කියන්නේ මූල 3 බෙදීම 2 නේ. ඒ කියන්නේ 5 බෙදීම AC. එතකොට හරහට ගුණ කරොත් AC සමානයි මූල 3යි AC සමානයි වසර දෙක 10යි. එතකොට AC සමානයි 10 බෙදීම මූල 3යි. දැන් අපි මෙතන අපිට බෙදන්න ඉන්නේ අපරිමේය සංඛ්‍යාවකින්. එතකොට අපිට පුළුවන් මේක හරය පරිමේය කරගන්න. මෙයාව අපි ගුණ කරනවා හරයයි ළවයි දෙකම මූල 3ෙන්. එතකොට උඩේනවා 10යි මූල 3 බෙදීම 3. එතකොට 10 ගුණ කිරීම මූල 3 වෙනුවට අපි යොදන 1.7 බෙදීම 3 අපිට දීලා තියෙන මූල 3 1.7 ලෙස ගන්න කියලා. එතකොට මේ 17 බෙදීම 3 කියලා එනවා. එතකොට 17 අපි 3ෙන් බෙදනවා. එතකොට 3 වරක් 5 15යි ඉතුරු වෙනවා 2ක්. එතකොට 20යි. 20ට 3ේම 6යි. 6 වරක් 3 18යි. ඉතුරු වෙනවා 2ක්. එතකොට 20යි. 20ට 3ේම ආයි 6යි. 6යි. ඔහොම යන්නේ. එතකොට විනුක 5.6යි 6යි ඔය විදිහට යන්නේ. එතකොට ඔබ මේකේ පළවෙනි දශම ස්ථානයට ගන්නවා නම් දෙවෙනි දශම ඉලක්කම දිහා තමයි බලන්නේ. එයා 5ට වැඩි. එතකොට මේකේ උත්තරය එන්න ඕනේ පුතා 5.7. 8ට එන්න බෑ. එතන අපිට දීලා තියෙන්නේ මූල 3 1.7 ලෙස ගන්න කියලානේ. විනුක පැහැදිලිද? ඔව් සර්. පස්වෙනි එකේ විකරණයේ දිග අහනවා අපේ. මේ විකරණයේ දිග කීයද ආවේ පුතා? සෙන්ටිමීටර් 24යි සර්. සෙන්ටිමීටර් 27යි. 24යි සර්. 24යි. බලන්න ඔබට ඇවිල්ලා තියෙනවද නුවන්කගේ උත්තරේ නැත වෙනස්කම් කියන්න මම හදන්නම්. 24යි. හයවෙනි එක මේක රූප සටහනක් ඇඳලා කරන්න තියෙන්නේ. ඇන්ටනා කණුවක් සිරස්ව තබා ගැනීම සඳහා එහි මුදුනේ සිට සෙන්ටිමීටර් 50ක් පහළින් ගැටගසන ලද කම්බියක් අනෙක් කෙළවර කණුව පාමුල සිට මීටර් 5ක් ඈතින් තිරස් පොළොවේ පිහිටි කූඤ්ඤයක තදින් ගැටගැසී ගැටගසා ඇත. කම්බි හා තිරස් පොළොව අතර කෝණය අංශක 30යි. ඒ කියන්නේ පුතා මේ වගේ මෙම තියෙන ඇන්ටනා කුළුණක් මේ තිරස් පොළව. එතකොට මේකේ සෙන්ටිමීටර් 50ක් පාලින් තමයි ওই විදියට ගැට ගසලා තියෙන්නේ. එතකොට මේකේ ওই කියන විදියට මෙහෙම මෙතන අනිවාර්යයෙන්ම මේක ඍජු වෙනවා. මේ ටික සෙන්ටිමීටර් 50යි. ඒ කියන්නේ මීටර් භාගයයි. ඊට පස්සේ කණුවේ පාමුල සිට මීටර් 5ක් ඈතින් මෙතන මීටර් 5යි. පොළොවේ පිටි කූණ්‍ය තදින් ගැටගස කම්බි තිරස් පොළොව මෙතන කෝණය අංශක 30යි. අහන්නේ තොරතුරු රූප සටහනක දක්වයි. මූල 3 සමාන 1.7 ලෙසගෙන කණුවේ උස සොයයි. එතකොට අපිට කණුවේ උස ඕන. අපි ගන්නවා පුතා කණුවේ උස මෙතන මේ ටික x කියලා. මේ ටික x. එතකොට අපිට පේනවා අංශක 30 කෝණය අනුබද්ධයෙන් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ. ඒ කියන්නේ ටැන්ජන් අනුපාතේ. එතකොට අපිට tan 30 සමානයි x බෙදීම 5 කියලා ගන්නවා. tan 30 අපි tan 30 ගත්තාම එකයට මූල 3යි. නේ? එකයට මූල 3යි. සමාන x බෙදීම මූල 5. එතකොට මෙතන හරහට ගුණ කරනවා. x බෙදීම මූල 5 නේ x බෙදීම 5. එතකොට අපි මේක හරහට ගුණ කරාම අපිට පේනවා මූල 3යි x සමානයි 5යි. x සමානයි 5 බෙදීම මූල 3යි. එතකොට අපි මෙයාගේ හරය ලවයේ දෙකම ගුණ කරන මූල 3ෙන්. හරය පරිමේය කිරීම. එතකොට 5යි මූල 3 බෙදීම 3
ඊට පස්සේ 5 ගුණ කිරීම මූල 3 කියන්නේ 1.7 බෙදීම 3. එතකොට 5 වරක් අත 35 ඉතුරු වෙනවා 3ක්. 5 වරක 5යි 3යි 8යි. 8.5 බෙදන්න තියෙනවා පුතේ 3න්. 3 වරක් 2 6යි. ඉතුරු 2යි 25යි. එතකොට 8 වරක් 3 24යි. ඉතුරු වෙනවා 1ක්. ඒ කියන්නේ 10යි. 3 වරක් 3යි. ආසන්න 2.8යි 3 කියලා එන්නේ. 2.8යි 3යි මීටර. එතකොට කණුවේ උස කිව්වහම මෙතන මීටර භාග එකතු වෙන්න ඕන. 2.8 3 0.5යි බිඳුව එකතු කරා 8 3යි 5යි 3යි 8යි 5යි 13 එකතු 2යි 3යි. ඔබේ උත්තරය 3.3යි මීටර කියලා ලිව්වත් 3.3යි මීටර කියලා ලිව්වත් ඉතින් අපිට පිළිගන්න වෙනවා. මේකද ආවේ. නුවන්ක මේ උත්තරේ ආවද? ලවිදු කො කතා කරන්න උත්තරේ ආවද? විනුජ 3.4යි ආවේ. 3.4 හතරක් කොහොමද ආවේ? ඔයගොල්ලෝ මේ හරය පරිමේය කරන්නේ නැතුවද මේව සුළු කරේ? අලවිදු ඔව් සර්. ඒ කියන්නේ පහ බෙදීම මූල පහ බෙදීම 1.7 ඔහොම. එහෙම සර්. ඒකනේ එතන වහාම රතු පෑනෙන් මාක් එකක් දාලා සටහන් කරගන්න. අපි පළවෙනි පාඩමේ ඉගෙන ගත්තා හරය අපරිමේය වුණොත් සුළු කිරීමේදී අපි හරය පරිමේය කරගන්න ඕන. අපරිමේය සංඛ්‍යාවකින් බෙදන්න යන්න එපා. එතකොට අපි පරිමේය කරගෙන මේ විදියට ඒක සකස් කරගන්න පුතේ. නුවන්කට මොකද්ද ගැටලුව උනේ? මේ උත්තරේ ආවද? ඔයත් කරේ අර විදියටද? ආ? ඔව් සර්. ඒ කියන්නේ හරය හරය පරිමේය කරලාද හැදුවේ? ඔව් සර්. එතකොට මේ උත්තරේ එන්න ඕන. ඔව්. හදාගන්න තියෙනවා නම් අඩුපාඩු ඉක්මන් කරලා හදාගන්න. හදාගෙන ඉවර නම් කියන්න. හරිද දරුවනි? සූදානම්? ඔව්. එහෙනම් මම දැන් ඔයගොල්ලෝ හරිද?
මම ඊළඟ අදියට එන්න හදන්නේ. ලියන මාතෘකාව දුවේ පුතේ අපි දැන් හැරුම් ලක්ෂයක් වැදගත්ම හැරුම් ලක්ෂයකට එන්න හදන්නේ. ත්‍රිකෝණමිතික මූලධර්ම පිළිබඳ අධ්‍යයනයේදී දුවල පුතාලා දැන් මේ අංශක 30 අංශක 45 අංශක 60 මේ කෝණ පදනම් කරගෙන මේ ත්‍රිකෝණමිතික අනුපාත sin cos tan වල මේ අගයන් පදනම් කරගෙන සරල ගැටළු අවස්ථාවලට තමයි ගියේ. ඒතර මේ අගයන් අපි මතකයේ තියාගෙන තමයි කරේ. ඒවා භාගමය ස්වරූපයෙන් අපි සකස් කරා. දැන් cos 60 කීයද කියලා ඔබට මතකයේ තියෙන්න ඕන. දැන් cos 60 අංශක 60 අගේ භාගයයි. එතකොට ඔබ දන්නවා අපි දන්නවා එතකොට sin අපිට දැන් sin 30 අපිට මෙතනින් ගන්න පුළුවන්. sin 30 කියන්නේ අපි ගත්තොත් එහෙම cos 90 අඩු කිරීම 60 නේ cos 90 අඩු කිරීම මෙතන sorry cos 90 අඩු කිරීම අපි මෙතන ගත්තොත් එහෙම මේක සමාන වෙන්නේ cos 60ට sin 30 කියන්නේ cos 60 ඒ කියන්නේ cos 90 අඩු කිරීම 30 cos 60යි sin 30යි සමානයි cos 60 භාගයයි කියන්නේ sin 30ත් භාගයයි එතකොට අපි තමු cos 30 ගත්තොත් ඔබට ඩග්ගල් මතක් වෙන්න ඕන මුළු තුන බෙදීම 2 කියලා. ඒක sin 60ට සමානයි. මේ cos 30 sin 60 සමානයි. නේ? අන්න ඒ විදිහට ඔබට ඒවා මතකයේ තියෙන්න ඕන ඒ අගයන් ටික. ඒවා භාවිතා කරලා සරල ගැටලු කීපයක් හැදුවේ. දැන් දුවේ අපි ඉන්නේ ත්‍රිකෝණමිතික වගුව භාවිතයට. ලියන මාතෘකාව ත්‍රිකෝණමිතික වගුව භාවිතය. ත්‍රිකෝණමිතික වගුව භාවිතය. වගුව භාවිතය. ත්‍රිකෝණමිතික වගුව භාවිතය පිළිබඳව තමයි අපි කතා කරන්න එන්නේ. ඊට පෙර අපි පුතා කෝණ මනින මිනුම් පිළිබඳව පොඩි අවධානයක් යොමු කරමු. කෝණ මනින මිනුම්. මොකද මෙතන දෙන්නේ ඉස්සලා. අතර මේ මාතෘකාවට ඉස්සලා මෙතන දෙන්න ඕනේ. කමන්නේ මේ යටතේ ලියන්න කෝණ මනින මිනුම්. කෝණ මනින මිනුම්. එතකොට පුතේ මේ කෝණ මනින මිනුම් අපිට ප්‍රධාන වර්ග දෙකකට වෙන් කරගන්න පුළුවන්. එකක් තමයි අංශක අනිත් එක රේඩියන්. අංශක රේඩියන්. දැන් මේ රේඩියන් ගැන ඔයගොල්ලන්ට මේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය කතා කරන්නේ නැහැ. දැන් අංශකයක් කියන්නේ පුතා අපි මෙතනදීම අර්ථකථනය කරමු. අංශකයක් යනු සම්පූර්ණ වටයකින් තුන්සිය 60න් පංගුවක්. සම්පූර්ණ වටයකින් 360න් පංගුවක්. ඒ කියන්නේ අපි ලක්ෂයක් වටා මුළු කෝණයකතු 360යි කියලා ගන්නේ ඔන්න ඔය කාරණාව පදනම් කරගෙන. එතකොට මේ ලක්ෂය වටා තියෙන මේ මුළු කෝණය අපි බෙදනවා පුතා සමාන කොටස් 360කට. මේ ලක්ෂය වටා තියෙන මුළු කෝණය අපි බෙදනවා සමාන කොටස් 360කට. ඒ 360න් එක පංගුවක් එක කෝණයක් ඒ 360න් හැදෙන එක කෝණයක් තමයි අපි අංශකයක් කියලා සම්මත කරගෙන තියෙන්නේ. අංශකයක් කියලා සම්මත කරගෙන තියෙන්නේ එහෙමයි. සම්පූර්ණ වටයකින් 360න් පංගුවක් අංශකයක් වෙන්නේ. එතකොට අපි ඒක තමයි ලක්ෂයක් වටා කෝණ එකතු අංශක 360යි කියලා ගන්න. එම නිසා තමයි ලක්ෂයක් වටා කෝණ එකතුව අපි 360ක් කියලා ගන්න. ලක්ෂයක්
වටා කෝණ වල අගය 360 අංශක වේ. එහෙනම් තමයි ඍජු කෝණයක් කියන්නේ අංශක 90ක් කියලා ගන්න. දැන් මේක 360 අපි කොටස් 4කට බෙදෙනවා කියන්නේ මේ එක කොටසක් අංශක 90යි. ඍජු කෝණයක් අංශක 90ක් වෙන්නේ ඒකයි. නේ? ඍජු කෝණයක් අංශක 90ක් වෙන්නේ ඒකයි. ඔන්න ඔහොමයි. එතකොට අපි ලක්ෂයක් වටා කෝණ වල අයිතිය 360 වෙන්නේ ඒකයි. දැන් මේ අංශකයක් කියන්නේ සම්පූර්ණ වටකින් 360න් පංගුවක්. රේඩියන් එකක් කියන්නේ සාමාන්‍යයෙන් ඒකත් පුංචි දාලා අදහසක් දෙන්නම් මං. රේඩියන් එකක් කියන්නේ පුතා මෙහෙම අපි ගත්තොත් එහෙම මේ වෘතයක් ගත්තොත් මේ වෘතය අපි හිතමු R කියලා ගත්තොත් මෙයා අරයට සමාන දුරක් භ්‍රමණය වීමේදී ඒ කියන්නේ මෙයා දැන් මේ අරේ R නේ මේ භ්‍රමණ දුර R නම් මෙන්න මේ භ්‍රමණ දුර R වෙනකොට මේ අරයට සමාන දුරක් මෙහෙම භ්‍රමණය වෙනකොට මෙන්න මේ කෝණය අපි හඳුන්වන්නේ රේඩියන් එකක් කියලා. මේ කෝණේ රේඩියන් එකක්. අරයට සමාන දුරක් භ්‍රමණයේදී මේතන හැදෙන කෝණය තමයි රේඩියන් එක කියලා ගන්න. ඒක අපි ඔලෙවල් වල අපේ එක කතා කරන්නේ නැහැ. ඊළඟට අපි තවදුරටත් අංශක අංශකයක් කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවනේ දැන් කෝණමානය ගත්තාම කෝණමානයේ පුතාලා දැකලා තියෙනවා. දැන් මේ අංශක 180 වෙනකන් ක්‍රමාංකණය වෙලා තියෙනවනේ බිඳුවේ ඉඳන්. ඒ කියන්නේ සරල කෝණයක් නේ සරල කෝණයක්. ඒකට මේ ඔබට පේනවා අංශකයක් කියන්නේ කොච්චරද කියලා ඒකේ මනාව පැහැදිලි. ඉතින් ටිකක් ගැඹුරින් බැලුවොත් අංශකයට වඩා කුඩා කෝණයක් අපිට මනින්න බෑ කෝණමානෙන්. අංශකයටත් වඩා කුඩා කෝණයක් කෝණමානෙන් මනින්න බෑනේ. ඇයි අංශකයටත් වඩා කුඩා කෝණයක් මනින්න කෝණමානයේ ඒකකයක් නැහැ. ඒතකොට අංශකයට වඩා අඩු කෝණයක් ගැන අපි පොඩි කතා කරොත් අංශකයටත් වඩා කුඩා කෝණ මනින්නේ මොන ඒකක වලින්ද? එතනදී අපිට වැදගත් වෙනවා ඒකක අපි කතා කරනවා තම අණු ඒකක දෙකක්. භාවිතේ නෑ අපි දැන් එක ඒකකයක් ගැන අපි භාවිතේ තියෙන අණු ඒකක දෙකක් මෙතනදී අපි භාවිතා කරනවා. අපි කෝණ මැනීම කියන මාතෘකාව පොඩ්ඩක් මෙතන අයින් කරන්නම්. ඊට ටිකක් ගන්න. දැන් මම මේ ලියනේව මේ කොටස තමයි අදාළ වෙන්නේ. හරි. එතකොට අංශයකට වඩා කුඩා කෝණ මැනීම සඳහා අංශකයට අඩු කෝණ මනින ඒකක තමයි එකක් අපි කතා කරනවා පුතා මේ එක ඒකකයක් අපි කතා කරනවා කලා කලා එකක් කියන්නේ අංශකයෙන් 60න් පංගුවක්. අංශකයෙන් 60න් පංගුවක්. අර අංශකයේ කෝණය 60කට බෙදුවොත් ඒ 60න් පංගුවක් තමයි කලා එකක් කියන්නේ. කලා එකක්. එතකොට අංශකයක් කියන්නේ දැන් අංශකයක් මේ අංශකයක් කියන්නේ අපි ඔහොමනේ. අංශකයක් කියන්නේ එතකොට කලා 60ක්. කලා 60ක් කලා පෙන්නන්නේ වෙන්න මෙහෙමයි. එන්න මෙහෙම ඩෑෂ් එකකින් මේ ඩෑෂ් මේ කලා 60ක්. අංශකයක් කියන්නේ කලා 60ක්. අන්න ඒක හරි වැදගත් අපිට. අංශකයක් කියන්නේ කලා 60ක්. අපි සාමාන්‍යයෙන් උදාහරණ ගත්තොත් එහෙම උදාහරණ කෝණ අපි දක්වනවා මෙහෙම අංශක 5යි කලා 20 ඔහොම. අංශක 17යි කලා 35 ඔන්න ඔහොම. මේ කලා. ඒ තමයි පළවෙනි එක. ඊළඟට දැන් කලා 60ක් අංශකයක් නම් අපි දැන් අංශක 90 කියන කෝණේ ලියන්න පුළුවන් පුතා අංශක 89යි කලා 60යි කියලා. අංශක 89යි කලා 60යි කියන්නේ අංශක 90. නේ?
අංශක 89 කලා 60ක් කියන්නේ අංශක 90යි. අපිට දැන් කෝණ සුළු කරනකොට ওই කලා සම්බන්ධ වෙන කෝණ සුළු කරනකොට අපිට මේක වැදගත් වෙනවා. ඒ කියන්නේ කලා 60ක් කියන්නේ අංශකයක් කියන භාවිතය. ඒ කලාවෙනුත් එහාට යනවා. හැබැයි ඒ කලාවෙනුත් එහාට යන අවස්ථා අපි දැන් මෙතන නෑ. අපිට එන්නේ කලාව වෙනකම් විතරයි අපේ ගැටලු වලදී. කොහොමද දෙන්නේ? මම ඉතින් එහාට පොඩි කාරණාවක් කිව්වොත් කලාව වලින් එහාට ගියාම එන්නේ විකලා. විකලා එකක් කියන්නේ කලාවෙන් 60න් එකක්. කලාවෙන් 60න් එකක්. විකලා. ඊට පස්සේ ඒ කියන්නේ කලා එකක් කියන්නේ එතකොට අපිට මේක තවදුරටත් කලා එකක් කියන්නේ විකලා 60ක්. විකලා 60ක් කියන්නේ ඒක අපි ලියන්නේ මෙහෙම ඩබල් ඩෑෂ් විකලා 60ක් වෙනවා. ඒක ලියා මතක තියාගන්න. අපිට වෙන්නේ කලා වෙනකම් විතරයි. දැන් ඔහොම ගිහලා ඊළඟ ඒකකේ හපලා කියලා දාගන්න එපා. හරිද? එතකොට මේ කලා විකලා රේඩියන් ප්‍රධාන වශයෙන් කෝණ මනින ඒකක දෙකයි අංශක සහ රේඩියන්. රේඩියන් එකක් කියන්නේ අරයට හා සමාන දුර භ්‍රමණය වීමේදී මේ සෑදෙන කෝණයක් අපි ගන්නේ රේඩියන් එකක් කියලා. ඒක පොඩි දලා අදහසක් තියාගන්න. සටහන් කරගන්න බලන්න. මේ ඔක්කොම එන්න ඕනේ අංශක ගොඩට. හරි? මේ කාරණා ටික.
හරි දරුවනි. ඒතන හිතෙන් දාලා තියෙනවා කලාපෙට දාන්නේ. මොකද? හැට උඩින් දාලා තියෙන කමාව වගේ එක කලා පෙන්වන්න දාන්නේ. කමාවක් නෙවෙයි පුතේ පොඩි ඉරක් මේම ඇල ඉරක්. ඒ කලා පෙන්නන්නේ. කලා පෙන්නන්නේ එහෙමයි. දැන් කලා පහ නම් මෙහෙම පොඩි ඩෑෂ් එකක් කොහොම. එහෙම කොමාවක් නෙවෙයි. මේ මොකද්ද ඒ? දුතයක් නෙවෙයි. මේ විදිහට මේ ඇල ඉරක් අපි දාන්නේ. දැන් කලා 10 නම් ඔහොම දාලා මෙහෙම ඩෑෂ් එකක්. මේකේ ඒ වගේ දෙකක්. ඉවර වෙලා කියන්න. ඇති නේද පුතේ වෙලාව? ඊළ ඉවරද? ලවිදු හරිද නුවන්ක කෝ කියන්න? හරි සර්. හරි සර්. එහෙමනම් අපි දැන් යමු ත්‍රිකෝණමිතික වගුව පැත්තට. හිතන්න පුතා මෙහෙම දැන් ඔයගොල්ලන් හරවගන්න ඔයගොල්ලන්ගේ අර පොතේ අවසානයේ තියෙනවා ලබ්ගණක වගුවට පස්සේ ත්‍රිකෝණමිතික වගුවක්. ඒකේ තියෙනවා ප්‍රකෘති ටැන්ජන, ප්‍රකෘති සයින්, කෝසයින් කියලා තියෙනවා. ටැන්ජන වගුව හරවන්න බලන්න ඉස්සෙල්ලා. ප්‍රකෘති ටැන්ජන වගුව හරව ගන්න. හිතන්න පුතා අපිට අර අංශක 30 45 60 කියන කෝණ හැර ඒව වුණත් ඒකෙන් ගන්න පුළුවන්. දැන් මේ ප්‍රකෘති ටැන්ජන වකුව තියා හොඳට බලන්න. මෙතන වෙනස් වීම වෙන විදිහත් අපිට ඕගලන්ට තේරුම් ගන්න පුළුවන්. මෙතන මෙන්න මේ පුංචි අදහස මම ඔයගලන්ට දෙන්නම්. මේ වැඩිපුර දැනුමක් දෙන්න හදන්නේ. දැන් මම මෙහෙම ගන්නම්කෝ පොඩ්ඩක් ඔන්න. අපි පුතා පුංචි අදහසක් දෙන්න. පොඩ්ඩක් ඉන්න.
දැන් tan t ඔබ දන්නවා අපේ වගුවට මේ අපි දන්න හින්දා ඒකට මූල 3යි. tan 45 1යි tan 60 මූල 3යි. හරිද? එතකොට මේ ටැන්ජන් අනුපාතයේ වෙනස් වීම දිහා බැලුවොත් එහෙම මෙන්න මේ වගේ වෙනස් වීමක් තමයි වෙන්නේ. ටැන්ජන් අනුපාතයේ වෙනස් වීම ගත්තොත් එහෙම අපි ඒක පොඩි ප්‍රස්ථාරයකට ගත්තොත් පුතා මේ ටැන්ජන් අනුපාතයේ වෙනස් වීම අපිට මේ වගේ පුංචි ප්‍රස්ථාරයකට ගන්න පුළුවන්. මෙතන අපි ගත්තොත් එහෙම කෝණය θ මෙතන tan θ. එතකොට මෙතන අංශක බිඳුව ඊට පස්සේ අපිට මෙතන අංශක 45 මෙතන අංශක 90. හරි? මේ ටැන්ජන් අනුපාතයේ වෙනස් වීම වෙන්නේ මෙන්න මෙහෙමයි. අංශක 45 දී ඔබ දන්නවා ටැන්ජන් අගය 1යි. tan 45 1යි නේ මෙතන 1. එතකොට මෙතනදී 1යි. අපි 90 දී 90 ගත්තොත් එහෙම අංශක 90 දී මේ ටැන්ජන් අගයට මොකද වෙන්නේ කියලා බලමු. ඒක මම වගුවෙන් දැන් තවත් දුරට ඔප්පු කරලා පෙන්නන්නම්. ඊට ඉස්සෙල්ලා මේ දල අදහසක් තමයි අරන් දෙන්න හදන්නේ. මම මේ tan 90 දී මෙන්න මෙහෙමයි මෙයාගේ අගේ මේ ටැන්ජන් අගය කෝණය අනුව ටැන්ජන් අගය වෙනස් වීම පුතේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තමයි එන්නේ. ඔන්න ඔහොම මේකට මේ රේඛාවට සමාන්තරව මෙහෙම යන්නේ. මේ රේඛාවට සමාන්තරව. ඒ කියන්නේ මේකට සමාන්තරව යන්නේ. ඒ කියන්නේ tan 45 යගේ 1යි tan 60 දී මූල 3යි. මූල 3යි කියන්නේ එකට වැඩි 1.7යි ගානක් නේ. tan 90 වෙනකොට ටැන්ජන් 90 වෙනකොට එයාගේ අගය අසීමිත ලෙස වැඩි වෙනවා. ඒ කියන්නේ tan 90 කියන්නේ පුතා ඉන්ෆිනිටි එකක්. ඒ කියන්නේ අනන්තයක්. අනන්තයක්. ඒ කියන්නේ tan 90 අගය අපිට නිශ්චිතව දක්වන්න බෑ. ඉතා විශාල අගයක්. ඉතා ශීඝ්‍ර ලෙස ටැන්ජන් අගය වැඩි වෙනවා. අංශක 90 කෝණයේ අසලදී. ඒක ඔයගලන්ට වගුවේදී මම තව පැහැදිලි කරන්නම්. මෙතනදී මේ මම මේක ඇඳපු එකේ ඔබට මෙතන තව පොඩ්ඩක් මෙතන මේ ස්පර්ශ වෙන්නේ නෑ. මේක දැන් අපි ගන්නකොට දැන් මම මෙතනදී 90 ඔහොම රේඛාව ඇඳලා මෙතනදී අපි කරන්නේ මේ tan සම්බන්ධ වක්‍රය මේක වෙන්නේ මේ විදිහට සරල රේඛියවත් නෙවෙයි එන්නේ ආ. මේ රේඛාවත් එක්ක ඔන්නෝම යන්නේ. අනන්ත ඒක අපි පෙන්නන්නේ ප්‍රස්ථාරිකව පෙන්නන්නේ ඊටා විශාල අගයක් බව පෙන්නන්නේ මෙහෙමයි. මෙහෙම මේ රේඛාවට සමාන්තරව යන්නේ. මම ඒක තව දුරටත් ඔබට වෙනම රූපරාම පෙන්නන්නම්. දැනට මේක තේරුම් ගන්න අංශක 30 ඉඳන් 90 තෙක් 90 අපි මේක 90 වෙනකන් දීර්ඝ කරමුකෝ මේ වගුවත් 90 තෙක් මෙයාව අපි ගත්තොත් එහෙම අංශක 90 තෙක් ගත්තොත් එතන හරි සුවිශේෂී අංශක 90 දී ටැන්ජන් අගය අනන්තයක්. මේ අනන්තයක් කියලා අපි පෙන්නන්නේ මේ සංකේතයෙන් ඉන්ෆිනිටි එක. ඔන්න ඔහමයි. මේ තමයි ටැන්ජන් අනුපාතය
වෙනස් වීම පිළිබඳව තමයි මම මේ කතා කරේ. ටැන්ජන් අනුපාතයේ වෙනස් වීම නැත්නම් විචලනය. ටැන්ජන් අනුපාතයේ විචලනය නැත්නම් වෙනස් වීම නැත්නම් ඔන්න අංශක බිඳුවේදී බිඳුවයි අංශක 90ේදී අනන්තයයි. බිඳුවේ ඉඳන් අපි බිඳුවත් පොඩ්ඩක් එකතු කරගමුකෝ මෙතනටනේ. ඒකත් හොඳයි. එතකොට පොඩි එතෙන්ට අපි ටීට බිඳුවක් ගමු. එතකොට මෙහෙම අංශක බිඳුවයි මේ අංශ තීටා කෝණේ මේ tan තීටා. එතකොට බිඳුවේදී අනිවාර්යයෙන්ම පුතා බිඳුවයි. tan බිඳුව ඉඳන් අනන්තය වෙනකන් තමයි ටැන්ජනාගේ වෙනස් වෙන්නේ. පැහැදිලිද? ප්‍රස්තාරය ටිකක් ඔයගලන්ට නුහුරු වුණාට ඔබ තේරුම් ගන්න ටැන්ජනාගය කෝණයට අනුරූපව ටැන්ජන අනුපාතය පුදේ වෙනස් වෙන්නේ බිඳුව ඉඳන් අනන්තය වෙනකන්. ඒක දැන් වගුවෙන් අපිට බලන්න පුළුවන්. මම ඒක තව පැහැදිලි කරන්නම්. හරි මෙතනට වෙනකන් ওই ටික සටහන් කරගන්න. මේ ප්‍රස්තාරයත් ඇඳ ගන්න. දල සටහනක් ওই විදියට. ඔබ සටහන් කරගත්තට පස්සේ දැනුවත් කරන්න මාව. හරිද පුතේ? ලියන්නේ මෙතන පුංචි සටහනක් මෙහෙම ඊට යටින්. ඊට යටින් ලියන්න තව ලකුණක් දාලා අංශක බිඳුවේ සිට අංශක 90 ටැන්ජන් අනුපාතයේ අගයන් අසීමිත ලෙස වෙනස් වේ.
අසීමිත ලෙස වැඩි වේ. අසීමිත ලෙස වැඩි වේ. අංශක බිඳුවේ සිට 90 තෙක් අගයන් අසීමිත ලෙස වැඩි වේ. අසීමිත ලෙස වැඩි වේ. ඔන්න දුවල පුතාලා දැන් ගන්න ප්‍රකෘති ටැන්ජන වගුව. ප්‍රකෘති ටැන්ජන වගුව අර හරවන්න පොතේ හොයාගන්න. මම පෙන්නුවොත් එහෙම මෙන්න මෙහෙම ප්‍රකෘති ටැන්ජන වගුවේ අපි මෙන්න මේ විදිහට ඇති ප්‍රකෘති ටැන්ජන කියලා මම මේ පුංචි කොටසක් ගත්තේ. ඔන්න බලා ගන්නකො මේකත් එක්කම ප්‍රකෘති ටැන්ජන මේක වගුව සම්පූර්ණයෙන්ම තියෙනවා. ඔබ බලන්න දැන් මේකේ අපිට tan බිඳුව අංශක බිඳුවේ ටැන්ජන අනුපාතයක අපි කොහොමද ගන්නෙ? මේ තියෙන්නේ කෝණේ පුතේ ලබ්ගනක වගුව වගේම තමයි මේක පරිශීලනය කරනකොට ඒ විදිහටමයි මේ කෝණය. එතකොට අංශක බිඳුව කියන්නේ පුතේ tan බිඳුවයි කලා බිඳුව. මෙතන තියෙන කලා ටික මේ කලා 60 වෙනකන් තියෙනවා. ඒ අතර කලාවන් අපි සම්පූර්ණ කරන්න තමයි පුතා මධ්‍යනාන්තර තීරුව තියෙන්නේ. මධ්‍යනාන්තර තීරුව. එතකොට tan බිඳුවයි කලා බිඳුව කියන්නේ පුතාලට පේනවා මෙතන 0.0.0.0.0. ඒ කියන්නේ බිඳුව. දැන් මට ඕන කියන්න පුතා අංශක 30 ටැන්ජන අනුපාතය. දැන් මෙතන නම් 30 ගන්න බෑ මම වෙන එකක් ගන්නම්. මේ තියෙන කොටසට අනුව මට ඕන කියන්න කලා අංශක 3 ඒතර අංශක 3 වුණොත් අපි මේකෙන් ගන්නෙ කොහොමද? ඔන්න හොඳට බලා ගන්න. ලබනක වගුවේ අපි ගන්න විදිහම තමයි අංශක 3 කියන්නේ පුතේ 3යි කලා බිඳුව. මෙන්න මේ කාණ්ඩේ. එතකොට ඔබේ උත්තරේ දශම ස්ථාන 4කට එනවා 0.05යි 2යි 4. ඒ තමයි කලා අංශක 3 ටැන්ජන අනුපාතය. අපිට ඕන කියලා හිතන්න අංශක 3යි කලා 40. කලා 40 අපිට ඕන. එතකොට අපි මොකද කරන්නේ? ඔබට පේනවා ඇති. එතකොට අපි ගන්න පුතා මෙහෙම අංශක 3 මෙතනින් ගත්තා. ওই විදියට ඒ රේඛාවේ උතන අංශක 40 එන තැනට මුණ ගැහෙනවා. ඔන්න ඔහොම. මෙන්න මේ කාණ්ඩය. එතකොට ඔබේ උත්තරේ 0.0.6.4.1. පැහැදිලිද? දැන් අපිට ඕන කියලා හිතන්න tan 3යි කලා 42 ඕනේ. එතකොට අපි කොහොමද ඒක ගන්නෙ? එතකොට ගන්නෙ මෙන්න මෙහෙමයි. එතකොට 3 40 වෙනකම් මෙතන මේ අදාළගේ අපි ගන්නවා. ඒ කියන්නේ 0.06.4.1. ඒකට අපි එකතු කරනවා පුතා 42 ඕනේ හින්දා මෙතන තව කලා දෙකක් ඕන. මේ කලා දෙකට අදාළ ඒ පේලියේම මධ්‍යනාන්තර තීරුවට යනවා. එතන තියෙන්නේ 6. 6ක් කියන්නේ පුතා 0.0.0.06ක්. ඒ කියන්නේ මෙතන අගට එකතු කරනවා. 6ක් එකතු කරනවා. 6 1යි 7යි 4යි 6යි 0.0යි. එතකොට පුතේ උත්තරේ 0.0.6යි 4යි 7යි. ඔබට තේරුණාද මධ්‍යනාන්තර තීරුව ගන්න මේ ළඟේ එකතු කරලා? පැහැදිලිද දරුවනේ ඔබට? ගැටලු තියෙනවා නම් මේකම අහලා විසඳගෙන යමු. අන්න එහෙමයි ලබ්ගනක වගු පරිශීලනය ඔබට පුළුවන් නම් මේකත් ඒ විදිහටම තමයි. මේකත් ඒ විදිහටම තමයි. ඔබට පුළුවන් දැන් ඔන්න බලන්න මම මේකේ ටැන්ජන වගුව ගන්න පොඩ්ඩක් ඔන්න බලන්න තියෙන්න මෙතන. ඔව් මේ තියෙන. දැන් ඔබට පේනව නේද මේ ටැන්ජන වගුව? බලන්න tan මේ මෙන්න තව එහාට යනවා මේ තියෙන්නේ. මේ අගයන් ඉතා අන්තරේ ශීඝ්‍රයෙන් වෙනස් වේ. ශීඝ්‍රයෙන් වෙනස් වේ. මධ්‍යනාන්තර තීරු අගයන් මෙතන ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා.
ඔබට පේනවද tan 89 කලා 60? tan 89යි කලා 60. කලා 60. ඒ කියන්නේ පුතේ අංශක 90 කියන එක. අංශක 90. tan 90 ඔබට පේනවද මේ ඉන්ෆිනිටි එකක්. අනන්තයක්. තා විශාලගයක්. ඉතා විශාලගයක්. අන්න ඒකයි. මෙතනදි පේනවනේ 2.0 ගණන් එන්නේ 3.0 ගණන් 6.10.10.71.343.3 ඊට පස්සේ ඉතා විශාලගයක් බවට පත් වෙනවා. අන්න එහෙමයි. ඒ හින්දා තමයි අර මම ප්‍රස්තාරේ මෙහෙම ගත්තේ. ඒක සීමාවක් නැහැ. ඒකයි. ඔන්න ඔහොමයි පුතා කතාව. අපි දැන් ටැන්ජන් අගයන් ටිකක් ඕගොල්ලෝ හොයන්න පුරුදු වෙමු. අපි එතනට එමු. මෙතනනේ right. අපි හොයමු කීපයක්. ඔන්න ඔයගොල්ලන්ට දැන් උතන මේ හොයන විදිහ අමුතුවෙන් ලියා ගන්න අවශ්‍ය නැහැ නේ තේරුණානේ නේ. ඔයගොල්ලෝ හොයන්න බලන්න මෙන්න මේ අගයන් ටික ක්‍රියාකාරකම 1 පහත් කෝණවලට අදාළ ටැන්ජන් අනුපාත සොයන්න. ටැන්ජන් අනුපාත සොයන්න. පහත කෝණවලට අදාළ ටැන්ජන් අනුපාත සොයන්න. එක tan 34යි කලා 30. දෙක tan 44යි කලා 42. තුන tan 79යි කලා 25. හතර tan 20යි කලා 20. පහ tan 40යි කලා 11. හොයන්න බලන්න කල්පනාවෙන්. හොයලා උත්තරේ ලියන්න බලන්න. सब्सक्राइब करें हमारा चैनल। සර් කියන්න දුව. සර් අන්තිම එකේ කලා කීයද තියෙන්නේ? කලා 11.
හරිද? ඔගොල්ලෝ සූදානම්ද? බිසත් කියන්න බලන්න පළවෙනි එක. බිසත් 34යි කලා 30. ජෙනිත් ඉසුරු නුවන්ක කියන්න බලන්න පළවෙනි එක. සර් 0.6යි 8යි 7යි 3. 0.6යි 8යි 7යි 3. ඒක හරි. දෙවෙනි එක කියන්න බලන්න කවිදු. කවිදු කොහොමද දෙවෙනි එක? 44යි කලා 42. 0.9යි 9යි 8යි 9යි 5. ඒකත් හරි. තුන්වෙනි එක කියන්න බලන්න ලවිදු. තුන්වෙනි එක 5.3යි 5යි 3. 5.3යි 5යි 3. ඒක හරි. 5.3යි 5යි 3. හතරවෙනි එක මෙනුජ කියන්න. 4 20යි කලා 20. 0.3යි 7යි 0.6. 0.3යි 7යි 0.6. හොඳයි. අන්තිම එක අපිට කියන්න බලන්න නවෝදයා දුව කීය දෙන්නේ 40යි කලා 11. නවෝදයා නුවන්මී කියන්න බලන්න 0.8යි 4යි 4යි 6. 0.8යි 4යි 4යි 6. අන්න හරි. ඔය විදියට ඔබ පහම නිවැරදි නම් දාගන්න ඔය විදියට. ඔය විදියට ඔයගලන්ට ටැන්ජනාගයන් හොයන්න පුළුවන් පුතා. හැබැයි ඔබ තේරුම් ගන්න ටැන්ජන tan බිඳුවේ ඉඳන් tan 90 වෙනකන් අගේ වෙනස් වෙන්නේ බිඳුවේ ඉඳන් අනන්තය තෙක්. tan 90 කියන්නේ අංශක tan 90 කියන්නේ අනන්තයක්. ඒකත් මතක තියාගන්න. මම ඒක තමයි අර විචලනයේ ප්‍රස්ථාරිකව ඔයගලන්ට පෙන්නුවේ. right. අපි ඊළඟට එනවා sin වලට. ඊළඟ අදියරට sin අනුපාතයේ වෙනස් වීම කියලා ලියන්න. sin අනුපාතයේ වෙනස් වීම නැත්නම් විචලනය. sin අනුපාතයේ විචලනය. sin අනුපාතයේ විචලනයේට යමු. අපි ටිකක් ඉක්මන් කරලා මේ වගුව පොඩ්ඩක් පිටපත් කරගමු. sin අනුපාතයේ විචලනය අපි හඳුනගමු.
දරුවනේ අපි 30 45 60 වෙනකන් ඔයගොල්ලෝ සාකච්ඡා කරේ සයින් වලට ගියාම මේ සයින් බිඳුව පුතා බිඳුවයි. සයින් බිඳුව බිඳුවයි. සයින් 30 භාගයයි. සයින් 45 එකයට මූල 2යි. සයින් 60 මූල 3 බෙදීම 2යි. සයින් 90 1යි. මේක විචලනය වෙන්නේ බිඳුවේ ඉඳන් 1 වෙනකම් පුතා. බිඳුවේ ඉඳන් 1 වෙනකම් තමයි මෙහි වෙනස් වීම වෙන්නේ. ප්‍රස්ථානිකව පෙන්වුවොත් මේ විදිහට අපි මේ බිඳුවේ ඉඳන් 90 වෙනකම් විතරයි ප්‍රස්ථාරය අඳින්නේ. මේක දීර්ඝ ප්‍රස්ථාරයක්. මේකේ දින පැති කතා කරනවා උසස් පෙළේදී. දැනට අපි මෙතන මෙහෙම ගමු. මෙතන මේ තියෙන්නේ sin θ මේ කෝණය θ. එතකොට මෙතන බිඳුව. එතකොට මේ ඔය විදිහට 30 45 90 වෙනකම් මේක ගත්තොත් මෙයා යන්නේ අනිවාර්යයෙන්ම එතනින් එකෙන් එහාට යන්නේ නැහැ. ඔන්න ප්‍රශ්නාරේ එන්නේ පුතා මෙන්න මෙහෙම. හොඳට බලා ගන්න මෙන්න මෙහෙම 90 වෙදි එක වෙන විදිහට එන්න. ඔන්න බිඳුවේ ඉඳන් 90 දක්වා කෝණය වෙනස් වීම තුල sin අනුපාතය වෙනස් වෙන්නේ බිඳුවේ ඉඳන් 1 වෙනකම් පමණයි. බිඳුවේ ඉඳන් 1 වෙනකම් පමණයි. ඕක තව පොඩ්ඩක් එහාට ගියොත් අංශක 180 වෙනකොට මෙතන 90 ගුණාකාරක විදියට ගත්තොත් එතකොට ප්‍රස්ථාරය මේ විදියට එනවා. 90 මේ අඩු වීගෙන ඇවිල්ලා ආයි ඔන්න ඔතනට එන 180 දී. මේකේ ප්‍රස්ථාරයේ ස්වභාවය මම ඔබට පෙන්නුවොත් ඔබ ඉදිරියේදී අධ්‍යයනය කරන්න මේ විදියට යන්නේ පුතා ඔය ප්‍රස්ථාරය. ඔන්න ඔහොම සර්පිලයක් වගේ ඔන්න ඔහොම යන්නේ. මේ සයින් ගෑගේ පවතින්නේ පුතා ධන 1යි ඍණ 1යි අතර. අපි ඍණ අවස්ථා කතා කරන උසස් පෙළේදී. අපි උසස් පෙළේදී මෙයා ගන්නේ 5 බෙදීම 2 5 ඊට පස්සේ අපි ගත්තොත් එම 3යි 5 බෙදීම 2 ඔය විදිහට යන්නේ. ඉතින් මෙතනදී සයින්ගේ අනුපාතයේ පවතින්නේ ඍණ 1යි ධන 1යි අතර. අපි O level වල මෙන්න මේ කොටස විතරයි අධ්‍යයනය කරන්නේ. බිඳුවේ ඉඳන් 90 වෙනකම් විතරයි. මේ විදිහට තමයි වක්‍රය පිහිටන්නේ. ඒක තමයි මේ පෙන්නලා තියෙන්නේ. right. ඔයගොල්ලෝ මේක සටහන් කරගන්න බලන්න ඉක්මනට ප්‍රස්ථාරයට ඇඳගන්න. ඊට පස්සේ පොඩි විස්තරයක් ලියලා වගුවට යමු බලන්න ඉක්මනට. ප්‍රස්ථාරයේ පැහැදිලිව ඇඳගන්න. අපි මෙතන 90 වෙනකම් විතරයි වගුවේ පෙන්නලා තියෙන්නේ. එහෙනම් අපි මෙතන පොඩ්ඩක් කඩ රේඛා වලින් පෙන්නමුනේ. කඩ රේඛා වලින් අහම. ඒක අපි කඩ රේඛාවකින් පෙන්නමු.
හරිද? එතකොට අපි යමු බලන්න අගයන් කීපයකට. මෙහෙම ලියන්න ඉස්සෙල්ලා තර ලකුණක් දාලා ලියන්න. මින් පැහැදිලි වන්නේ අංශක බිඳුවේ සිට අංශක 90 තෙක් අංශක බිඳුවේ සිට අංශක 90 තෙක් සයින් අනුපාතයේ අගය බිඳුවේ සිට 1 තෙක් වෙනස් වන බවයි. බිඳුවේ සිට 1 තෙක් වෙනස් වන බවයි. බිඳුවේ සිට 1 තෙක් වෙනස් වන බවයි. සයින් බිඳුවේ සිට 90 තෙක් සයින් අනුපාතය බිඳුවේ සිට 1 තෙක් වෙනස් වන බවයි. බිඳුවේ සිට 1 තෙක් වෙනස් වන බවයි. එකෙන් එහාට යන්නේ නෑ පුතා. 1 තෙක් වෙනස් වන බවයි. දැන් අපි බලමු ඔයගොල්ලෝ හොයන්න බලන්න මෙන්න මේ අගයන් ටික. ඔයගොල්ලෝ හොයන්න sin 75යි කලා 44 කීයද කියලා. අර වගේම තමයි වෙනසක් නැහැ. ටැන්ජන් අනුපාතය ගත්ත විදිහම තමයි. ඒ හින්දා මම ඒක අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ sin 45යි කලා 34 බලන්න කීයද කියලා. sin 39යි කලා 50 බලන්න කීයද කියලා. හතරවෙනි එක sin 35යි කලා 40 හොයන්න. පස්වෙනි එක sin 44යි කලා 43 හොයන්න. ඔය ටික හොයන්න බලන්න.
හරිද? දරුවනි සූදානම්ද උත්තර ටික? සවින්දි කියන්න බලන්න. සවින්දි ආදිත්‍යයා දුව කියන්න. පළවෙනි එකේ උත්තරේ sin 75යි 44. අංජලි බිංදුව දශම 9යි 6යි 9යි 2. 0.9.6.9.2. හරි පුතා. ඒක තමයි. දෙවෙනි එක අපිට කියන්න බලන්න අංශක 45යි කලා 34 අමාශි බිංදුවයි දශම 7.1 4.1 7.1 4.1 ඒක හරි. තුන්වෙනි එක අපිට කියන්න බලන්න ගීත්මා තුන්වෙනි එක 39 කලා 50 කෝ නිහිංසා කියන්න මෙවැනි අපිට කියන්න 39 කලා 50 බිංදුවයි දශම 6.4.6 6.4.6 බිංදුවයි දශම එකත් හරි. අපිට ඊළඟට කියන්න බලන්න 35යි කලා 40 මිල්නි දුව කියන්න 35යි කලා 40 කියන්න පුතා. පිනිදි දශම 5.8.3.1 5.8.3.1 ඔව් පුතා ඒක හරි. ඊළඟට මට අන්තිම එක 44යි කලා 43 කියන්න බලන්න නිතිනි නදින්සා නිතිනි බිංදුවයි දශම 7.3.6 7.3.6 අන්න හරි. ඔන්න ඔය විදියට එන්න ඕන අගේ කාණ්ඩ ටික. පැහැදිලි? ඔන්න ඔහොම. ඊළඟට අපි එන්නේ කෝසයින වලට. කෝසයින ලියන්න මාතෘකාව කෝසයින අනුපාතයේ විචලනය වෙනස් වීම. කෝසයින අනුපාතයේ විචලනය පිළිබඳව තමයි පුතා අපි දැන් සාකච්ඡා කරන්න හදන්නේ. අර වගේම අපි පුංචි වගුවක් ඉස්සලා සකස් කරගමු. ඔයගොල්ලොත් මාත් එක්කම කරන්න ඉක්මනට කොහොමද මේ කෝසයින වෙනස් වෙන්නේ කියලා. අංශක බිඳුව ඉඳන් 90 පරාසය තුල තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. හැබැයි ඔබ හිතන්න එපා 90න් එහාට නෑ කියලා. මේ අංශක 360 වෙනකම් අපි සාකච්ඡා කරනවා ඉදිරියේදී උසස් පෙළේදී. බිඳුව 30 45 60 මෙතනට අපි 90 සීමාව තුල තමයි අපි සාමාන්‍ය පෙළ ඉන්නේ. එතකොට මෙතන තීටා අංශක මේ cos තීටා ගැන තමයි අපි කතා කරන්නේ. අංශක බිඳුව අංශක 30 අංශක 45 අංශක 60 අංශක 90 මෙතනට වෙනවා. අතරම දරුවනි sin ගේ විලෝමය තමයි මෙතන අපි දකින්නේ. දැන් sin බිඳුව වෙනකොට cos බිඳුව පුතා 1යි. එතකොට cos 90 බිඳුවයි. cos 30 මූල 3 බෙදීම 2යි. cos 45 1ට මූල 2යි. cos 60 කියන්නේ භාගයයි. ওই විදිහටයි යන්නේ. එතකොට ප්‍රස්ථාරිකව නිරූපණය කරොත් මේ විදිහට ප්‍රස්ථාරික නිරූපණය
තීටා මෙයා sorry මෙයා cos තීටා මේ තීටා. එතකොට මෙතන බිඳුව මෙතන අපි 90 ගත්තාම මෙතන එක නම් මෙයාගේ එන්නේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ අඩු වීගෙන එන්නේ අර අනිත් එකේ අර sin ගේ ප්‍රතිලෝම ඔන්න අඩු වීගෙන මේක අපි දිගට ගත්තොත් මේ විදිහට එතන එක මෙතන ඍණ එක කියලා ගත්තොත් මෙයා 5 බෙදීම 2 මෙයා 5 මෙයා 2 2යි 5 3යි 5 බෙදීම 2 ඔය විදිහට ගත්තොත් මෙයා එන්නේ ඔන්න එකයි ඍණ එකයි අතර තමයි පවතින්නේ. එතකොට දැන් sin ගියේ මෙහෙමනේ. sin ගියේ මෙහෙම. ඔන්න sin ගියේ. cosine වෙන්නේ ඊට විරුද්ධ විදියට. මේ ප්‍රස්තාරය දෙන්න. සටහන් ඉවරම මම දැනුවත් කරන්න. හරි නේද? අපි ලියමු. තව ලකුණක් දාලා ලියන්න. අංශක බිඳුවේ සිට අංශක 90 cosine අනුපාතයේ වෙනස් වීම වන්නේ cosine අනුපාතයේ වෙනස් වීම වන්නේ එකේ සිට බිඳුව තෙක් වැඩිවීම අඩුවීමකි. එක් අඩුවීමකි. 50ක් ඇතුලේ දාන sin අනුපාතයේ ප්‍රතිලෝමය වේ. sin අනුපාතයේ ප්‍රතිලෝමය වේ. sin අනුපාතයේ ප්‍රතිලෝමය වේ. දැන් මෙතනදී වගුව භාවිතයේදී ඔන්න ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. මම එක පෙන්නන්නම්. මෙතනදී පුතා වෙන්නේ අගේ අඩුවීමක් වෙන්නේ. බිඳුව ඉඳන් 90 තෙක් අගේ අඩු වෙනවා. ඒතකොට අපි cosine අගයන් ලබාගන්නේ sin වගුවෙන්ම තමයි. ඔබ හොයලා බලන්න cosine වලට වෙනම වගුවක් තියෙනවද කියලා.
නෑ පුතා. කෝසයින් වලට වෙනම වගුවක් නෑ. අපි මේ සයින් අනුපාතයේ වගුවම තමයි භාවිතා කරන්නේ. ඔන්න බලන්න. මම ඒක පෙන්නන්නම්. දැන් මේ ලග්ගනක වගුව මේ සයින් වගුව ඊට පස්සේ මේ ටැන්ජන වගුව නේ එච්චරයි තියෙන්නේ. එතකොට කෝසයින්. කෝසයින් ගන්න පුතා මෙහෙම අපි ගත්තොත් එහෙම සයින් වගුවේ දැන් ප්‍රකෘති සයින කියලා තියෙනවානේ මේ. ප්‍රකෘති සයින වගේ අපි පහලින් බලන්නේ. මේ පහල බලන්න. මේ පහලින් බලන්නේ මේ ප්‍රකෘති කෝසයින. ඔන්න හොඳට බලන්න මම එකක් කියලා දෙන්නම්. මෙතනින් අපි ගමු. ඔන්න දැන් මේ කෝසයින වගේ පහලින් බලන්න ඈ පහලින්. කෝසයින වගේ පහලින් බලන්නේ. හිතන්න මට ඕන කොස් අංශක අපි දන්න කෙනෙක් ගමු කොස් අංශක 30 නැත්නම් මෙතනින් අපිට බලලා ගන්න පුළුවන් එක්කෙනෙක් ගමු කොස් අංශක 10 කොස් අංශක 10 අපිට ඕන. ඕනතර බලන්න මේ පහලින් බලන්න. මේ තියෙන කලා ටික මේ මෙතන මැද්දෙන් තමයි අංශක එන්නේ මේ අංශක. මෙතන අංශක 10 මේ තියෙන අංශක 10. ඒ කියන්නේ අංශක 10යි කලා බිඳුවයි. ඔබ ගන්න ඕනේ මෙන්න මේ පේලි දෙක. ඔන්න ඔතන. මෙන්න මේ කාණ්ඩය. අංශක 10යි කලා බිඳුව. ඒතර ඔබේ උත්තරේ එන්නේ 0.98448. ඕක ඇත්තටම සයින් කාටද සමාන වෙන්නේ? මේක සමාන වෙනවා සයින් 80 මෙතන 90න් 10ක් ගියාම 80යි. සයින් 80 බලන්න. සයින් මේ පැත්තේනේ බලන්න. 79 කලා 60. මේ සයින් මේ පැත්තෙන් බලන්න. ඒතකොට 79 කලා 60. මේ තියෙන කලා 60. ඒ තියෙන 0.98448ම තමයි. සයින් 80යි cos 10යි සමානයි. දැන් අපි හිතමු cos 10යි කලා 30 කියලා. cos 10යි කලා 30 අපිට ගන්න ඕනේ. එතකොට කොහොමද ගන්නෙ? ඔන්න බලා ගන්න. cos 10යි කලා 30 ගන්නේ මෙතනින් cos 10 ගත්තා. මේ තියෙන්නේ 10 කලා 30 මෙතන තියෙන්නේ මෙතනින් දාන්න. ඔන්න ඔය ටික. මේ ටික. මෙන්න මේක. cos 10යි කලා 30 ඉන්නේ 0.983 කෝණයගේ වැඩි වෙනකොට අගේ බලන්න මේ අගේ අඩු වීගෙන යන්නේ. අගේ අඩු වෙනවා. 9.8.3 9.4.6 මෙතන ආවේ. හිතන්න මෙහෙම දැන්. අපි ගත්තොත් එහෙම cos 10යි කලා 33 කියලා. cos 10යි කලා 33 ඕන හොඳට බලා ගන්න. cos 10යි කලා 33 ගන්නෙ කොහොමද කියලා. cos 10 කලා 30 ඒ කියන්නේ මෙතනට ආවා. මේ තියෙන cos 10යි කලා 30 තව තුනක් ඕන. එහෙම මෙහා පැත්තේ මධ්‍යනාන්තර තීරුවට ගියා. මධ්‍යනාන්තර තීරුවේ 3ට අදාළ අගේ පේලියෙම හෙව්වා. 3ට අදාළ එන්නේ 2 දැන් වෙනද අපි කරේ මේක එකතු කරන එකනේ පුතා. sin tangent වලදී කරේ අපි එකතු කරන එක. මෙතන ඒක කරන්නේ නැහැ. මෙතන අපි කරන්නේ 9.8.3 පුතා. අපි 2 අඩු කරනවා. අගේ එන්න අඩු වෙන හින්දා. කෝණය අඩු වෙනවා. දැන් මෙතන කෝණය වැඩි වෙනවා කියන්නේ අගේ අඩු වෙනවා. එතකොට අපි මෙයා අඩු කරනවා. හොඳට මතක තියාගන්න. මධ්‍යනාන්තර තීරුවෙන් අඩු කරනවා. එතකොට 3න් 2ක් 1යි. 3යි 8යි 9යි බිඳුවයි. ඔබේ උත්තරේ මෙතන එන්නේ 0.983 එක. මධ්‍යනාන්තර තීරුවගේ අඩු කරනු ලැබේ. අන්න ඒක මතක තියාගන්න. අඩු කරනවා. සටහනක් දාලා ලියාගන්න තරු ලකුණක් දාලා මධ්‍යනාන්තර තීරුවගේ අඩු කරනු ලැබේ. මේ අගයන් ත්‍රිත්වයක් පොඩ්ඩක් එකතු කරගන්න. එතන ටික සුවිශේෂී හින්දා.
එතන කියන්නේ මධ්‍යනාන්තර තීරුවගේ අඩු කරනු ලැබේ. මේකත් සටහන් කරගන්න මේ ගත්ත විදිය. මධ්‍යනාන්තර තීරුවගේ අඩු කරනු ලැබේ. කොසයින් ගැන පහක් ඉක්මනට හොයමු බලන්න. දැන් ඔබ සමහර අය කොසයින් හොයන්නේ නැතුව ඒක සයින් වලින් හොයා ගන්න පුළුවන් අතන 90න් අඩු කරලා. වැරද්දක් නැහැ. හරි නේද ඔයගොල්ලෝ මෙතනින්? ගැටලු තියෙනවා නම් අහන්න ඕන. සද්ද නැතුව ඉන්නේ නැහැ. පොඩි ළමයි නෙවෙයිනේ. අපි ඔන්න එමු කොසයින් ගැන ටිකක් හොයන්න. ලියන්න cos හොයන්න බලන්න cos 9යි කලා 26. එක දෙක ඔබ හොයන්න cos 30යි කලා 12. ඊළඟට හොයන්න cos 64යි කලා 4. 4 වෙනි එක cos 45යි කලා 36. 5 වෙනි එක cos 25යි කලා 18 හොයන්න බලන්න. ඔය ටික කල්පනාවෙන් කරන්න. කවුරුරි කැමතිලා නැති අමතෝර තමයි ඔය නුඹේ නෙමෙයි අනේ මම මට පුළුවන් නම් මම යනවා බේස් එකේ තියෙන කොම්පෝස්ට් ටික බලන්න ගුරුවරු ඇයි කෑගහන්නේ පාරකට මේට අවුරුදු ගානක ඉඳන් එයාලගේ වැටුප් වල දෙන විෂමතාවය හැම රස්තාවටම අදාළ පඩි වැඩි වෙලා ගුරුවරුන්ට පඩි වැඩි කරන්න වැඩි කරොත් ඔයාගේ පඩිය විතරයි කියලා ගානක් දීලා වැඩි නොකර ඉඳලා ගුරුවරු කෑගහන්නේ අවුරුදු ගානක් අපිට වැටුප් විෂමතාවය තිබ්බා මේ විෂමතාවයට අදාළ සම්පූර්ණ වැටුප අපිට ගෙවන්න කියලා නෙමෙයි දැන් නේද ඔක්කොම නෙමෙයි පුළුවන් නම් පොඩ්ඩක් හරි වැඩි කරන්න කියලා ඒ අම්මා නුඹේ නෙමෙයි අනේ මට පුළුවන් නම් මම යනවා බේස් එකේ තියෙන කොම්පෝස්ට් ටික බලන්න එපා රුපියල් 5000ක් දීලා රජයෙන් ඔය කවුරුරි කැමතිලා නැති අමතෝර තමයි ඔය මේ 5000 ගෑන් දීලා ගුරුවරුන්ට විරුද්ධ මේකේ පෝස්ට් දාන්න Facebook page එක දාලා ඉතින් ඉක්පිට නැති ගුරුවරුන්ට බඩු දෙන්නේ නැහැ කියලා ඉතින් ඔයාලා හිතනවා මේ දවස්වල මොලේ ගුරුවරු උගන්වන්න නැතිකොට ටියුෂන් ගුරුවරු තමයි සර් දෙවිවරු වගේ ඇවිල්ලා අපිට පිට උනේ පිස්සු හැදෙනවා
හරිද දරුවනි? කියමු බලන්න ඉක්මනට අපිට කියන්න බලන්න තමාල් කියන්න මේකේ පළවෙනි එක තමාල් මුලින්ම හොයන්න ඕන ඔයා කොස් 9යි කලා 20 නේද කොස් 9යි කලා 20 අගේ හොයා ගන්න ඕන එතන අගේ හොයලා ඊට පස්සේ කලා 6ට අදාළ අගේ හොයා ගන්න ඕන ඒ අගේ මෙයාගෙන් අඩු කරන්න ඕන. කීයද ආවේ? 0.9865. 0.9865. බලන්න අනිත් අය ඒ උත්තරේ එන්න ඕන. 0.9865. අනිවාර්යයෙන් ඒක හරි. 30යි කලා 12 අපිට කියන්න බලන්න. රසිදු කියන්න පුතා රසිදු තාමර කියන්න 30යි කලා 12 0.864 8.643 30යි කලා 12 අනිත් අය මොකද කියන්නේ 0.864 හරි පුතා 64යි කලා 4 අපිට කියන්න බලන්න 64යි කලා 4 සනිතු කියන්න සනිතු නන්දිල 0.43774 0.43774 ඔව් ඒකත් හරි ඊළඟට අපිට කියන්න බලන්න කොස් 45යි කලා 36 විනුක කියන්න 0.8996 8.996 ඔව් 8.996 යෙනුක නැද්ද හරි පුතා යෙනුක 25යි කලා 18 යෙනුක පේන්නේ නැහනේ ඔව් අපිට කියන්න පුතේ අන්තිම එක මෙනුජ කියන්න අන්තිම එක 25යි කලා 18 25යි කලා 0.4 ආයි කියන්න 0.9 9.41 අවනේද හැමෝටම ඔන්න ඔය විදිහට මෙතන ඔබ තේරුම් ගන්න මධ්‍යනාන්තර තීරයාගේ අඩු කරගත යුතු බව අනිවාර්යයෙන්ම ඔබට දැන් මේක කරනකොට පුරුදු පුහුණු වෙනකොට පැහැදිලි අඩු කරලා පුතා ගන්නෙ. sin tan බලන්නේ සුපුරුදු විදිහට මේකතු කරලා cosine වලදී අඩු කරනවා හේතුව sin ගේ විලෝමය තමයි cosine අගෙන් එන්නේ cosine වලට වෙනම වගුවක් 아무තු වෙන්නේ නැහැ sin වගේ අපි පහළ ඉඳන් තමයි බලන්නේ මම ඔබට පැහැදිලි කරා එතකොට ඔබට තියෙන්නේ අද ඔව් කියන්නේ
කොස් 45 කලා 36 පොඩ්ඩක් බලන්න පුළුවන්. 45යි කලා 36යි අපි බලමු. 45යි කලා 36යි. Hatalis paha එහා පැත්ත 45 මේ තියෙන්නේ කලා 36 කියන්නේ මෙතනට එන්න ඕන. ඒ කියන්නේ 0.7.0.09 45යි කලා 46යි කලා 35 නේද? 36ද 35ද? 36 සර්. 36 ඒ කියන්නේ මෙතනට එන්න ඕන. මේකෙන් අඩු වෙන්න ඕන 0.0.0.13. සර් 12ක් සර් අඩු වෙනවා. ඒ මොකද ඒක බලලා මී ඇවිල්ලා ඉන්නේ ඒකයි. හරි මේ පන්ති අම්මා. එතකොට මෙතන 12 අඩු වෙන්න ඕනේ. 9න් 2ක් 7යි 10න් 9න් 2ක් 7යි 10න් එකක් 9යි 9න් 2ක් 7යි 10න් එකක් 9යි 9යි මෙතන 6යි බිඳුවයි 0.6යි 9යි 9යි 7 ඔකට ආවේ. ඔව් සර්. අපිට මේ උත්තරේ වෙනස් වෙනවද එතන එතකොට? මේ මට කියන්න මෙතන උත්තරේ මට මේ අතර තිරේ එතකොට එන්නේ 0.6යි 9යි 7. ඔව් පුතා මේ මේක හරියට බලන්න චෙක් කරගන්න මෙතන සර් ඒක මම සර් 89 කලා 60න් අඩු කරලා ගත්තේ. 89යි කලා 60න් සයින් වලින්ද ගියේ? සයින් වලින් ඔව් සර් සයින් වලින් ගත්තේ. අර පුංචි අඩුපාඩුවක් වෙන්න පුළුවන් මෙතන හැබැයි ලොකු අපි එහෙම පැත්තෙන් යම් බලන්නේ නෑ ඔන්න. එතකොට එන්නේ සයින් 89යි කලා 60න් අඩු කරන්න ඕන 45යි කලා 36ක්. එතකොට 10න් 6ක් 4යි. එතකොට 5න් 3ක් 2යි. 9න් 5ක් 4යි 8න් 4ක් 4යි. එතකොට ඔයා වැළුවේ සයින් 44යි කලා 24ද? විනුක ඔව් සර්. සයින් 44යි කලා 24. සයින් 44යි කලා 24. සයින් කීයද මට පොඩ්ඩක් ඒක මතක නැති වුණා. සයින් එහා පැත්තේ තියෙන්නේ නේ. සයින් 44යි කලා 24. සයින් 44යි කලා 24. 44යි කලා 24. සයින් 44යි කලා 24. කලා 24 වෙනකොට මෙහෙම එන්නේ. එතකොට හරි සර් මේමයි. හරි. හරිනේ. මෙතන ඔව් ඒක හරි. මෙතන බලමු මෙතන 20 44යි කලා 24. 4 පුතා මෙතන 8. එතකොට එන්නේ 44යි කලා 24. මේ දෙක එකතු වෙන්න ඕන. 8යි බිඳුවයි සර් 7යි බිඳුව මෙතන වැරදුනා. මේකේ මෙතන 20 නෙවෙයි පුතා මෙතන 20 තියෙන්නේ. මෙතන නේද 20 තියෙන්නේ. මෙතන පල්ලෙන් නෙවෙයි මෙතන එන්නේ බිඳුව මෙතන බිඳුව මෙයා 10 මෙයා 20 මෙන්න මෙයා 6යි 9යි 8යි 8 0.6යි 9යි 8යි 8ට එකතු වෙනවා 4 8
එකක් පුංචි දශමයක වෙනසක් වෙනවා 8යි 16යි 8යි 9යි 9යි 6යි. ඒක වෙනවා 0.0.0.0 එකක වෙනසක් එනවා. ඒක ගැටලුවක් නැහැ. ඒක වෙනවා. මේ හැම අවස්ථාවකදී වෙන්නේ මේ. ඔයාලට එන්න ඕනේ 0.69996. තේරුණාද කියනුක? ඔව් සර් හරි. ඔව්. ඔන්න එහෙමයි. ඒක හොඳයි මතුවෙච්ච එක. ඒ අවස්ථාව මතුවෙච්ච එක හොඳයි. අරම සයින් වලින් ගන්න පුළුවන්. සයින් වලයි එහෙම බැලුවාම ඉතා සුළු වෙනසක් මතුවෙන අවස්ථා තියෙනවා. හරි. ඒක පොතේ පැහැදිලිව කියනවා. ඒක වෙනවා මේ ඔබට තියෙන ඉතින් ඔයින් එක ක්‍රමයක් භාවිතා කරන්නයි තියෙන්නේ. එහෙනම් දැන් ඉතින් මම එක තව සම්දිස්ථානයකට ඕගොල්ලන්ව ගෙනාවා මේ පැය දෙක තුල. උදාලට තියෙන්නේ දැන් මේක භාවිතය හොඳට පුරුදු පුහුණු වෙන්න, ඒ අභ්‍යාස කරන්න මේ අගයන් හොඳට පහසුවෙන් මේ මොකද මේ අගයන් ලබා ගැනීමේදී ඔබ වරද්දාගත්තොත් එතනින් එහාට ගැටලුවේ විසඳුම් වරදිනවා. ඒක අමුතුවෙන් කියන දෙයක් නෑ. ඒතකොට ඔබ විභාගයේ ගත කරන කාලේ ගැටලුව සඳහා ඔබ යෙදෙන මහන්සිය ගත කරන කාලය ඒ ඔක්කොම අපරාධේ. මොකද මේ මුලින්ම වගුව භාවිතය පිළිබඳ හොඳට හුරුවක් තියෙන්න ඕන. ඒකට තමයි පුතා මේ අභ්‍යාසයේ තියෙන්නේ. දැන් අපි ඔගේ ප්‍රතිලෝම අවස්ථාවට ගියේ නෑ. දැන් අපි ඔගේ sin inverse cos inverse බලන්න ගියේ නෑ. ඒ කියන්නේ අනුපාතය දුන්නාම කෝණය හොයන්න තාම ගියේ නෑ අපි. අනුපාතය දුන්නාම කෝණය හොයන්න අපි යනවා ඊළඟ අද රාත්‍රියේ එතනට එනවා. නේ අද රාත්‍රියේ අපි එතනට එනවා. එතකොට ඔබ මේ අද දවස තුල කාලය වෙන් කරගෙන මේක හොඳට පුරුදු පුහුණු වෙන 18 අභ්‍යාසය ආවරණය කරන්න බලන්න. 18 අභ්‍යාසයේ මේ පළවෙනි, තුන්වෙනි, පස්වෙනි අවස්ථා කරන්න තව කෝණ ලියලා හොයන්න. හරි පුතේ නං. අදට මම මෙතනින් නවත්තන්න. අදට කියන උදේට මේ අපි එදා අතපසු වෙච්ච පාඩ මේ එදා මට කරන්න බැරි වෙච්ච හින්දා තමයි අද ඔබ සම්බන්ධ කරගත්තේ. එහෙමනම් පුතේ අද රාත්‍රියේ අපි මුණ ගැහෙමු 8ට. මේකේ ඉතිරි කොටස අපි මේක දිගුවක්, මේක දීර්ඝ මාතෘකාවක්. මේක උඩින් පල්ලේ යන්න බෑ. වැඩිපුර දැනුවත් ඕගලන්ට එකතු කරේ ඒකයි මම. ඒතර ඕගලන්ට යම් අවබෝධයක් ලැබෙනවා මේ පිළිබඳව. ඉතින් තවත් පොත්පත් බලන්න. පොත්පත් බලලා මේ පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරන්න. මේක ෆික්ස් ඩිපොසිට් එකක් වගේ. මේක අපි කියන්නේ ස්ථාවර තැන්පතුවක් වගේ. හේතුව මේකේ පොලිය නැත්නම් මේකේ ප්‍රතිලාභය ඔබට කොයි මොහොතක කොතනකදී ලැබෙයිද කියලා දන්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම විභාගයේදී මේකේ ප්‍රතිලාභය ලැබෙනවා. එදිනින් එහාට වෘත්තීය අධ්‍යාපන, උසස් අධ්‍යාපන කටයුතු වලදී, තමගේ රැකියා කටයුතු වලදී මේ වෙන්නේ ඔබ තෝරා ගන්න ශේෂ්ත්‍රය මත මේ විෂය මූලධර්ම මේ අපි දාගත්ත ෆවුන්ඩේෂන් එක අනිවාර්යයෙන්ම පුතා වැදගත් වෙනවාමයි. තේරුණාද? එහෙනම් මේක කිසිදු අඩුපාඩුවකින් තොරව මේ පෙළ පොත හොඳට අධ්‍යයනය කරමින් ඒ කරුණු කාරණා පිරික්සා බලමින් මේක එකතු කරගන්න. හරි පුතේ. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම අද දවසේ සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් මම ඊළඟ වෙනවා. ආයිබෝවන්.